වස්සාන ධර්ම දේශනා. එහෙනම් අපිට හදන්න ගොඩක් දේවල් නැහැ. හදාගන්න තියෙන එකයි. ඒ එකම එක දේ හදාගත්තොත් අපි මෙලොවින් නිදහස්, පරලොවින් නිදහස්, සසරෙන් නිදහස්. ඒ එකම එක දේ තමයි අපේ මේ හිත. ඉතින් හිත නිසා තමයි කෙනෙක් නිරයට යන්නේ. හිත නිසා තමයි කෙනෙක් තිරිසන් ලෝකෙට වැටෙන්නේ. හිත නිසා තමයි කෙනෙක් ප්‍රේතයෙක් වෙන්නේ. හිත නිසා තමයි කෙනෙක් අසුරයෙක් වෙන්නේ. හිත නිසාමයි කෙනෙක් මිනිස්සෙක් වෙන්නේ. හිත නිසාමයි කෙනෙක් දෙවියෙක් වෙන්නේ. හිත නිසාමයි කෙනෙක් බ්‍රහ්මයෙක් වෙන්නේ. හිත නිසාමයි නීච වෙන්නේ. හිත නිසාමයි ලාමක වෙන්නේ. හිත නිසාමයි දරුණු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි හිත නිසාමයි උත්තම වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, අග්‍ර වෙන්නේ. ලෝකයාට මහා යහපතක් කරන පුද්ගලයෙක් බවට පත්වන්නේ හිත නිසාමයි. ඒ නිසා අපිට දියුණු කරගන්න තියෙන්නේ එකයි. මොකද්ද? හිත. හිත දියුණු කරගත්තා කියලා කියන්නේ වචනය දමණය වෙනවා, සංවර වෙනවා, ක්‍රියාව දමණය වෙනවා, සංවර වෙනවා. ඒක නා සදාකාලික ශාන්තිය අද්දුටු කෙනෙක් බවට පත් වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසරකට පෙර පරලෝසපත් KAD නිහාල් ආදරණීය පියාණන් හට පුණ්‍යානුමෝදනා සිදු කිරීම හා පවුලේ සමගයේ නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නොම්බර 405 කිරිල්ලවල කඩවත පදිංචි ආදරණීය භාර්යාව වන එස්.ඒ. තිලකා චන්ද්‍රලතා මෑණියන් හා පුතණුවන් වන KAD රසික වාසනා, KAD නිශාන්ත වාසනා, KAD යසන්ත වාසනා හා ලේලිවරුන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුත්තන්ත පිටකේ සංයුත්ත නිකායේ සච්ච සංයුත්තං පපාත වග්ගෝති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව තුලින් අදත් ඔබ මේ අයුරින් බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ
අංක 405න් 3 කිරිල්ලිවල කඩවත ලිපිනේ පදිංචි ආදරණීය භාර්යාව වන එස්.ඒ. තිලකා චන්ද්‍රලතා මෑණියන් සහ පුතුණුවන් වන කේ.ඒ.ඩී. රසික වාසනා, කේ.ඒ.ඩී. නිශාන්ත වාසනා, කේ.ඒ.ඩී. යසන්ත වාසනා සහ ලේලිවරුන්, මොනුබුරු, මිනිබිරියන් ඇතුළු පවුලේ හැමදෙනා විසින්. ඉතින් එම දායක පින්තුන් බලාපොරොත්තු වෙන්නේ Taman නමින් මීට වසරකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන කේ.ඒ.ඩී. නිහාල් ආදරණීය ස්වාමි පුරුෂයාට දරුවන්ගේ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රධාන වරමුණ හැටියට තබාගෙන තමයි මෙම ධර්ම දානමය පින්කමට තම සදැහැති දායකත්වය දරන්නේ. දායක සදැහැවතුන් හැමදෙනාටමත් සදැහැවතුන් බලාපොරොත්තු වන ආකාරයට මිය පරලෝකීය සියලුම ඥාති හිතයිසීන්ටත් සද්ධර්මය ශ්‍රවණය කරන ඔබ සෑම සිළු දෙනාටමත් මෙම ධර්ම දානමය කුසලය, ධර්ම ශ්‍රවණමය කුසලය, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම පවතිවා කියලා අපි ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ පොසොන් සමය මිහිඳු මහරහතන් වහන්සේව අපිට විශේෂයෙන්ම මතක් වෙන්නේ පොසොන් සමයටනේ. මිහිඳු මහරහතන් වහන්සේ තරම් ලාංකීය ප්‍රජාවට අනුකම්පා කරපු, දයාව දක්වපු වෙන උත්තමයෙක් අපේ මතකයට එන්නේ නැහැ. උන්වහන්සේ අපිට කොච්චර අනුකම්පා කළාද කිව්වොත් අපේ මේ ලාංකීය ප්‍රජාවට මගඵල නිවන් අවබෝධ කර ගැනීමට වාසනාව උදා වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා අපිට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්නට ලැබුණා. ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට ලැබුණා. ලාංකීය සදැහැතියන් සසුන්ගතව මගඵලලාභී උතුමන් බවට, රහතන් වහන්සේලා බවට පත් වුණා. කාන්තාවන්ට පවා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට විමුක්තියේ ద్వාරය විවර කරලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින්. ඉතින් අද දවසේදී අපි මේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සිදු කරගෙන ගිය ඒ උතුම් ශාසනික සේවාවේදී උන්වහන්සේ අති සුවිශේෂී සම්බුද්ධ දේශනා ලාංකිකයන් හමුවේ ගෙනහැර දක්වලා තිබෙනවා. උන්වහන්සේ අපිට මුලින්ම කියලා දුන්නේ අප්‍රමාදී වීමේ වටිනාකම. ඊට පස්සේ උන්වහන්සේ මෙලොව පරලොව පිළිබඳව මේ පින්පව් කුසල් අකුසල් වල විපාක තියෙනවා කියලා අපිට කර්මඵල විශ්වාසය ඇති කරා. ඒ විතරක් නෙමෙයි. දම්සක් පැවතුම් සූත්‍ර වගේ උත්තම දේශනා කරලා උන්වහන්සේ අපේ ලාංකීය ප්‍රජාවට ප්‍රඥාවේ මහා ආලෝකය උදා කරලා දුන්නා. අද අපි කතා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට ලාංකිකයන් හැටියට කියලා දුන්න සංයුක්ත නිකායේ සඳහන් සත්‍ය සංයුක්තයට අයත් පපාත වර්ගයේ දේශනා කීපයක්. මෙතන මේ දේශනා කීපයක් කියලා කියන්නේ මෙම වග්ගයේ පුරාවටම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව භාගතුන් වහන්සේ වදාළ හරි අසිරිමත් දුර්ලභ දේශනා කීපයක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් යමු පළමු සූත්‍ර දේශනාවට. ලෝකාන්තය පිළිබඳව වදාළ දේශනාව. ලෝකාන්තය නොයිසෙන ප්‍රපාතය. ප්‍රපාතයට පාලි භාෂාවෙන් කියන්නේ පපාත කියලා. පයන්න, පායන්න, තයන්න පපාත. දවසක් භාගතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනකොට භික්ෂූන් නමතා මෙසේ පවසනවා. යමු මහණෙනි, පටිභාන කූටේ යම් තැනකද දිවා විහරණය පිණිස අන්න එතනට යමුයි කියලා පැවසුවා. එතකොට කොහාටද වැඩම කරන්නේ? ගිජ්ජකූට පර්වතයේ සිට පටිභාන කියන කඳු මුදුනට තමයි
වැඩම කරන්නේ. අදටත් ගිජ්ජකූටය කියලා කියන්නේ රමණීය පින්බිමක්. රජගහ නුවර පිහිටි බිම්බිසාර රජුරෝ රජකම් කරපු ස්වභාව සෞන්දර්යෙන් හෙබි කඳු පර්වත ශිඛරයන්හි බොහෝ පූජනීය ස්ථාන අදට පවා දක්නට ලැබෙන උත්තම දේශය තමයි මගධ දේශය. ඒ මගධාධිපති තමයි සේනීය බිම්බිසාරයන්. පස්සේ කාලෙක අජාසත් රජුරෝ තමයි රජකම් කළේ. ඒ මගධේම තමයි භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ. කොටින්ම උන්වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස දුෂ්කර ක්‍රියා කළෙත් මගධේ. ඉතින් මගධේ අදට පවා රමණීයයි. බොහෝ කුඹුරු ගොවිතැන් කරන ප්‍රජාව තමයි වර්තමානයේ තුල පවා අපට දක්නට ලැබෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ පටිභාන කූටේ වෙත යමුයි කියලා අදහස් දක්වනකොට භික්ෂුන් වහන්සේලා පවසනවා එසේ ස්වාමීනි කියලා පිළිවදන් දුන්නා. භාගතුන් වහන්සේ පෙරටු කරගෙන භික්ෂුන් වහන්සේලා පසුපසින් වැඩම කළා. එතකොට පටිභාන කූටේට කඳ මුදුනට නැග ගන්නකොට එක්තරා භික්ෂුවක් පවසනවා ස්වාමීනි මේක මහා ප්‍රපාතයක් නේ. මේ පුදුමාකාර පාතාලයක් නේ කියලා ඇඟ මෑත් කරලා අර ප්‍රපාතයට මෙහෙම හිස යොමු කරලා බැලුවා. එතකොට මේ භික්ෂුව අහනවා ස්වාමීනි මේ පාතාලයටත් වඩා මේ ලෝකාන්තයටත් වඩා තවත් භයංකාර තැන් පුදුම හිතෙන තැන් තියෙනවද ස්වාමීනි කියලා ඇහුවා. තරුණ භික්ෂුන් වහන්සේලානේ පුදුම හිතෙන දේවල් වලට ආසයි. එතකොට බලන්නකො තාත්තා කෙනෙක් වගේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පවසනවා භික්ෂුව මේ ලෝකාන්තයටත් වඩා ඊටමත් භයානක වූ තවත් ලෝකාන්තයක් තියෙනවා. ස්වාමීනි මේ බෑවුමටත් වඩා මේ ප්‍රපාතයටත් වඩා මේ ලෝකාන්තයටත් වඩා ඊටා භයානක වූ අනිත් ලෝකාන්තයේ තියෙන්නේ කොහෙද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ පවසනවා භික්ෂුව මේ ලෝකේ යම්කිසි ශ්‍රමණයෝ වේවා බ්‍රාහ්මණයෝ වේවා නිවන අවබෝධය පතාගෙන ඉන්න පුද්ගලයෝ වේවා. ඒ අය දන්නේ නැද්ද මේක තමයි දුක කියලා. මේ නිසයි දුක් හටගන්නේ. මෙහෙම කළොත් තමයි දුක් නිරුද්ධ වෙන්නේ. දුක් නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය මෙයයි කියලා දුක පිළිබඳවත් දුකේ හට ගැනීම පිළිබඳවත් දුකේ නැතිවීම පිළිබඳවත් දුක් නැති වෙන මාර්ගය පිළිබඳවත් ඒ පුද්ගලයන්ට අවබෝධයක් නැද්ද? ඒ අය ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා. දි รา පත් වීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා. මරණය පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා. ශෝක, වැළපීම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා කියලා භාගතුන් වහන්සේ පැවසුවා. පින්වතුනි මෙතන අපිට වචනයක් මුණ ගැහෙනවා. සංස්කාරයන් කියලා. එතකොට මේ සංස්කාරයන් කියන පදයට ඉදිරියෙන් තියෙනවා ඉපදීම, දි รา පත් වීම, මරණය, ශෝක, වැළපීම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් කියලා වචන මාලාවක්. සංස්කාරය කියන වචනය සම්බුද්ධ භාෂිතය තුළ අපිට විවිධ තැන්වලදී මුණ ගැහෙනවා. දැන් අපි ගත්තොත් අපි හැමදෙනාම දන්න වචනයක් තමයි සබ්බේ සංඛාරා කියන වචනය. දැන් ඔය මරණ දැන්වීම වල එහෙම ගහන්නේ සබ්බේ සංඛාරා කියලා. අනිච්චාවත සංඛාරා කියලා. ඒ වගේම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලාත් වචනයක් අපිට මුණ ගැහෙනවා. රූප වේදනා සංඥා සංඛාර කියලාත් වචනයක් මුණ ගැහෙනවා. එතකොට දැන් මෙතනත් මේ සංස්කාර කියන වචනේ මුණ ගැහෙනවා. අපි එහෙනම් මුලින්ම සංස්කාර කියන වචනය නිරවුල් කරගෙන ඉන්න එක වටිනවා මේ දේශනාවේ ඉදිරි කොටසට යන්න කලින්. සංස්කාර කියලා ගත්තට පස්සේ යෙදෙන තැන අනුව තමයි සංස්කාර පිළිබඳව අපි විග්‍රහ කරගත යුත්තේ. අපි ගත්තොත් අවිජ්ජා පත්‍ය සංඛාරා. භාගතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය වගේ තැන්වලදී
අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා කියලා දේශනා කරන්නේ. එතනදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් තොර පුද්ගලයා ඒ අනවබෝධයේ තුලම පිහිටා ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒක කාය සංඛාර කියලා හඳුන්වනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරවම මම කතා කරනවා මම අදහස් දක්වනවා කියලා හිතනවා යලි යලි හිතනවා. ඒක වචී සංඛාර. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒක චිත්ත සංඛාර. එතකොට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලත් අවිජ්ජාපච්චය සංඛාර කියන පටිච්ච සමුප්පාදේ සංස්කාර ආකාර තුනකට බෙදෙනවා. මොනවද? කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොර පුද්ගලයා සක්කාය දිට්ඨිය තුල පිහිටා මම ආස්වාස කරනවා මම ප්‍රස්වාස කරනවා. කාය සංඛාර. මම හිතනවා යලි යලි හිතනවා. මම අදහස් දක්වනවා. ඒක වචී සංඛාර. මට දැනෙනවා මම විඳිනවා. ඒක චිත්ත සංඛාර. ඉතින් මේ විදිහට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර භාගතුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී අපිට පෙන්වා වදාරනවා. භාගතුන් වහන්සේ ඊට පස්සේ අපිට පෙන්වලා දෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තවත් සංස්කාර පිළිබඳව කාරණයක්. මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැනදී හතරවන තැනටපත් වෙන්නේ සංකාර. එතෙන්දී එතන සංස්කාර කියලා කියන්නේ කර්මය. පංච උපාදානස්කන්ධය තුල හතරවෙනියට කියවෙන සංකාර කර්මයයි. උනස මෙහෙම විග්‍රහ කරනවා. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේහෝ. රූප වේදනා සංඥා සංකාර හරියට මහ පොළොව වගේ කියනවා. විඥානයේ බීජයක් වගේ කියනවා. තණ්හාව තමයි කියනවා ජලය කියලා කියන්නේ. එතකොට එතනදී භාගතුන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර කියන කරුණු හතර පෙන්වන්නේ මහ පොළොවේ හැටියටයි. කර්මශේස්ත්‍රය. එතකොට කර්මය කියන කුඹුර තුල තමයි විඥානං බීජං විඥානයේ කියන බීජය පැලවෙන්නේ. එතකොට කර්මයේ නැමැති කුඹුර තුල පොළොව තුල විඥානයේ නැමැති බීජේ පැලවෙන්නට වතුර ඕනේ. ඒ වතුරෙන් තමයි මේක විඥානීය කියන බීජයේ තෙත් වෙවි පොළොව තෙත් වෙවි පැලේ සාරයට ඇවිල්ලා මහ ගහක් බවට පත් වෙන්නේ. ඵල දරන්නේ, මල් දරන්නේ, ප්‍රතිඵල ලැබෙන්නේ. මේ සංසාරේ රාගය, ద్వේෂය, මෝහය, රාග, දේශ, මෝහ වලින් හටගන්න අනිකුත් සෑම සියලු අකුසල් හටගන්නේ තණ්හාව නැමැති දිය ලබා දෙනකොට. තණ්හා සිනේහෝ කියලා කියන්නේ ඒකයි. ඉතින් එතකොට පංච උපාදානස්කන්ධයේදී සංඛාර කියලා කියන්නෙම කර්මයටයි කියන එක අපි තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අනිච්චාවත සංඛාරා. එහෙම නැත්නම් සබ්බේ සංඛාරා. සබ්බේ සංඛාරා කියලා කියන්නේ හේතුඵල දහමින් හටගත් සියලු දේවල්. අනිච්චාවත සංඛාරා කියලා කියන්නේ වත කියන්නේ ඒකාන්තයෙන්. අනිච්චා සංඛාරා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම හටගත් දේවල් අනිත්‍යයි. නැසිලා වෙනසිලා යනවා. තමන්ගේ වශයෙන් පවත්වන්නට බෑ කියන අදහසින්. එතකොට මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විග්‍රහ කරන තැනත් භාගතුන් වහන්සේ මේ සංඛාර කියන වචනේ යොදනවා. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසුකෝ. මෙන්න මේ විදිහේ ගාථා අපිට කටපාඩම්. ඒ ගාථාවෙත් අපි අර්ථය තේරුම් අරගෙන ඉන්න එක වටිනවා. අනිච්චාවත සංඛාරා ඒකාන්තයෙන්ම හටගත් දේවල් අනිත්‍යයි. උප්පාද වය ධම්මිනෝ. ඒ හටගත් දේවල් වල අනිත්‍ය දේවල් වල ස්වභාවය තමයි හට ගන්නවා වෙනසෙනවා. උප්පාද වය. වය කියන්නේ වෙනසෙනවා. උප්පාද වය ධම්මිනෝ. හට ගැනීමක් පෙනෙනවා වෙනසීමක් පෙනෙනවා. uppajjitva niruddhanti. මේ හට ගන්නා දේවල් වල Nirodha දැකලා තේසං උපසමෝසුකෝ සංසිඳන එකයි සැපය. එතකොට ලෝකේ තියෙන්නේ හට ගැනීමත් වෙනසී යාමත් නම් ඒ හට ගැනීම වෙනසීම හේතුඵල දහම තුලින් දකින කෙනා ඒ කාන්තෙන් සංසිඳී සැපයටපත් වෙනවා. ඒ සැපයට කියනවා අමා මහ නිවන් සැප කියලා කියනවා. ඉතින් ඒ ගාථාවේ අර්ථයත් තේරුම් ගත් එක බොහෝම ප්‍රයෝජනවත්. මේ දේශනාවේදී භාගතුන් වහන්සේ පෙන්වා වදාරනවා
ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් වලට ඇලෙනවා. කොහේ උපන්නත් ඒ උපන් ජීවිතයට උපන් සත්වය ආස කරනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් මනුස්ස ලෝකේ මිනිසුන් හැටියට අපි මේ ජීවිතයට ආස කරනවා. ඒකේ සාධාරණයි. ඇයි අපිටම කියලා දේවල් අපි ගොඩනගාගෙන ඉන්නවා. දෙව්ලොව දෙවියන් දිව්‍ය ජීවිතයට ඇලෙන එක සාධාරණයි. ඇයි දිව්‍ය සැපය ඒක උත්තම සැපයක්. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් මේ බ්‍රහ්ම ජීවිත වලට ඇලෙන එක සාධාරණයි කියලා අපිට හිතෙන්න පුළුවන්. මොකද කල්ප ගණන් ආයුෂ තියෙනවා. ඒ බ්‍රහ්ම විමානවල, බ්‍රහ්ම ලෝකවල. නමුත් පෙරේත ලෝකේ පෙරේතයෝ ඒ පෙරේත ජීවිත වලට ඇලෙනවා. තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ඒ ජීවිත වලට ඇලෙනවා. අසුර අපායේ අසුරයෝ ඒ ජීවිත වලට ඇලෙනවා. නිරේ නිරිසත්තුත් ඒ ජීවිත වලට ඇලෙනවා. ඇයි ඇලෙන්නේ? ඇල්ලනවා කියන එකෙන් අදහස් කරන්නේ සැප තියෙනවා කියන එක නෙමෙයි. සක්කාය දිට්ඨිය මුල් කරගෙන අවිද්‍යා සහගත මේ උපාදානස්කන්ධ පහෙන් සමන්විත ජීවිතයට ඇලෙනවා කියන එකයි. අපිට තේරෙන දෙයක් අපි ගමු. ඔබේ නිවසේ ඉන්න බල්ලා ගන්නකො. ඔබගේ නිවසේ සිටින ඒ බලුසුරතලාට සුනකයාට හැඟීමක් තියෙනවා මගේ හාම්පුතා අසවල් කෙනා. මේ නිවසේ ඉන්නේ අසවල් අය. මගේ සීමාව මේ සීමාව. එතකොට එයාට ලගින්න තැනක් තියෙනවා. එයාට කන්න බොන්න දෙන්න පිරිසක් ඉන්නවා. එයා මුර කරන තැනක් තියෙනවා. එයාට කියලා අයිතියක් තියෙනවා. දැන් කවුරුත් ඔප්පුවකින් ලියලා දීලාද? ඔප්පුවකින් ලියලා දීලා නෙමෙයි. නමුත් ඒ සුනකයා තමන්ගේ නිවෙසියන් හොඳට අඳුනගෙන ඉන්නවා. තමන්ගේ නිවෙසියන්ට එයා බුරන්නේ ඇයි? එයා ඒ අයව හොඳට හඳුනාගෙන ඉන්න නිසා. පිටින් කෙනෙක් එනවා. දැන් බලු සුරතලා පිටින් එන ආගන්තුකයාට බුරනවාද නැද්ද? බුරනවා. ඇයි? තමන්ගේ කණ්ඩායමට අයිති නැති කෙනෙක්. තමන් ජීවත් වෙන නිවසේ සමාජිකයෙක් නෙමෙයි. එතකොට මේ සංඥාවෙන් තමයි අපි දැනගන්නේ. එහෙනම් කවුරු හරි ඇවිල්ලා. ඔන්න පිටින් තවත් සුනකෙක් එනවා. එමන් නැත්නම් සර්පෙක් වෙන්නත් පුළුවන්. එතකොට එයා තදින් බුරනවා. එයා දන්නවා මේ සීමාවට අයිති කෙනෙක් නෙමෙයි. එහෙනම් බලන්න ඒ සතෙක්ට පවා ඔප්පුවකින් ලියලා නොදුන්නත් මමය මගේය මගේ තැනයි මගේ පිරිසයි කියන හැඟීම තියෙනවා. එතකොට ඒ තිරිසන් ලෝකේ පවා අනිත්‍ය වූ සංස්කාරයන්ට ඇලෙනවා. තිරිසන් ලෝකේ දුක් විඳින බව ඒ සත්‍යයන්ට අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති නිසාමනේ සතරපාගත අය බවට පත් උනේ. මේ தત્ත්වය නිරේත් තියෙනවා. දැන් නිරේ මහ නිරේ තියෙනවා උදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරෙනවා. එතකොට නැගෙනහිර දොරටුවෙන් එන ගිනිදැල් බටහිර දොරටුව දක්වාම විහිදිලා යනවා. උතුරු දොරටුවෙන් එන ගිනිදැල් දකුණු දොරටුව දක්වාම විහිදිලා යනවා. ඒ විහිදෙන ගිනිදැල්ල යොදුන් 100ක් පුරාවටම විහිදිලා යනවා. දැන් පව් කරපු සත්වයා මේ මහ නිරේට මැදි වෙනවා. එයා දුවන්න පටන් ගන්නවා. නැගෙනහිර දොරටුවේ ඉඳලා බටහිර දොරටුවට දුවන්න පටන් ගන්නවා. යොදුන් 100ක් දුවනවා. දැන් පණේ පෝ කියලා දුවනකොට මෙයා දුවලා ලං වෙන්නේ බටහිර දොරටුව ළඟටයි. බටහිර දොරටුව ඇරලා තියෙන්නේ. දැන් මේ නිරිසත්වයා කරන්නේ දැන් මේ ගිනි දැල් වලට මැදි වෙලා ඒකෙන් බේරෙන්න දුවලා බටහිර දොරටුවෙන් පණින්න හදනකොටම කර්මානුරූපීව බටහිර දොරටුව වැහෙනවා. ඊට පස්සේ ආපහු හැරෙනවා. ආපහු හැරෙනකොට නැගෙනහිර දොරටුව විවෘත වෙලා පේනවා. ආයෙ දුවන්න පටන් ගන්නවා. දැන් ගිනි දැල් වලට මැදි වෙලා ගිනිගෙන දැවෙන ශරීරය. මෙහිම දුවද්දි නැගෙනහිර දොරටුවට ලං වෙනකොටම නැගෙනහිර දොරටුව වැහෙනවා. මේ විදිහට උතුරු දොරටුවට යනවා. උතුරු දොරටුව ළඟට ගිහිල්ලා බලනකොට උතුරු දොරටුවත් වැහෙනවා. දකුණු දොරටුව ළඟට යනකොට දකුණු දොරටුවත් වැහෙනවා. මේ විදිහට ඒ අය ඒ නිරේන් පවා බේරෙන්න බලන්නේ. නමුත් බේරෙන්න විදිහක් නැහැ. ඒ නියත ආයුෂයක් තියෙන. නියත ආයුෂ කියලා කියන්නේ නිරය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගත්තට පස්සේ මේ අකල් මරණ සිද්ධ වෙනවා කියලා කතාවක් නැහැ. ආයු ඇති තාක්කල් ජීවත් වෙලා තමයි ඒ ලෝක වලින් චුත වෙලා යන්නේ. බොහෝ විට චුත වෙලා නැවත නැවතත් අපායටමයි වැටෙන්නේ කියලා භාගතුන් වහන්සේ චුති සූත්‍ර දේශනාවල පැහැදිලිවම අපිට දේශනා කරනවා. සංයුක්ත නිකායටම අයිති චුති සූත්‍ර දේශනා මාලාවක් තිබෙනවා. ඒක නිසා පින්නතුනි භාගතුන් වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරන පුද්ගලයා ඉපදීමටම අහු වෙනවා. ඉපදුනාට පස්සේ දි รา පත් වෙනවනේ.
මැරෙනවනේ. අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් වලට ලක් වෙනවා, ගොදුරු වෙනවා. මේ විදිහට මේ පුද්ගලයා ඒ පවතින අනිත්‍ය වූ ඒ සංස්කාර ලෝකයේ තුලම සැනසීමක් හොයනවා. අනිත්‍ය වූ සංස්කාර ලෝකයේ තුල සැනසීමක් හෙව්වත් ඒ සැනසීම తాවකාලිකයි. ඒක හරියට කොයි වගේද? බඩගින්නට ආහාර ගන්නවා. දැන් බඩගින්න නිවුන්නේ නැද්ද? බඩගින්න නිවුණා. දැන් බඩගින්න නිවුණා කියන එක සදාකාලික දෙයක්ද? නැවත බඩගිනි එනතුරු විතරයි. අපි මේ ලෝකේ අපේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ඔන්න ඔය විදිහටයි. එක ප්‍රශ්නයක් ඔන්න හට අරගෙන ඔන්න ඒකට අපි විසඳුමක් දෙනවා. ඒ විසඳුම දෙන්නේ ඊළඟ ප්‍රශ්නේ එනකන් විතරයි. ඇතැම් විට ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලාවත් අපි දන්නේ නැහැ. එක ප්‍රශ්නයකට විසඳුමක් ලබාගෙන ඔන්න සැනසille ඉන්නකොට තවත් ප්‍රශ්නයක් එනවා. ඒක මේ වගේ. දැන් ඔන්න තරුණයි. ගෙදරින් කියනවා. බැඳපන් දැන් වෙලාව හරි නාකි වෙලා බඳින්නද හදන්නේ. ඔන්න දැන් විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ ඔන්න දැන් දරුවෝ නැහැ. දැන් ඊට පස්සේ ප්‍රශ්නේ මොකද්ද? දරුවෙක් ලබා ගන්න එක. ඔන්න දරුවෝ නැති කාලේ දරුවෝ නැහැ කියලා දුක් වෙනවා. දරුවෝ ලැබුණාට පස්සේ දුක් වෙනවා. අනේ මේ ළමයි හදාගෙන හරි වදේ කරදරේ. ඊට පස්සේ ළමයි ලොකු වෙනවා, හිතුවක්කාර වෙනවා. අනේ මෙහිම ළමයි හැදුනට වඩා හොඳයි. අනේ අපි තනිකඩව හිටියනම්. අනේ අපි ළමයි හදන්න නැතුව හිටියනම්. අනේ ඒ කාලේ දන්නන මං කියලා මහාන වෙනවා කියලා මේ විදිහේ දේවල් අපි කියන්නේ නැද්ද? සමාජයේ වගේ කතාවන් අපිට අහන්න ලැබෙන්නේ නැද්ද? මේක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. ඒක නිසා අපි ලැබපු හැම ජීවිතයකම අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ මේ සංස්කාර ලෝකයමයි පතලා තියෙන්නේ. අපි ප්‍රශ්නයක් තුල ඉඳගෙන පිළිතුරු හෙව්වේ සදාකාලික පිළිතුරක් නෙමෙයි. තවත් ප්‍රශ්නයක් කරා යන්නටයි අපි පිළිතුරු හොයලා තියෙන්නේ. උපතකින් උපතක් කරා යනවා කියලා කියන්නේ ප්‍රශ්නයකින් තවත් ප්‍රශ්නයක් කරා යනවා කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනවා. ඒ අය ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා. දි รา පත් වීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා. මරණය පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා. ශෝක වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා. මොකද වෙන්නේ ඊට පස්සේ? ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් රැස් කරනවා. දි รา පත් වීමට දාල සංස්කාර රැස් කරනවා. මරණය පිණිස පවතින සංස්කාර රැස් කරනවා. ශෝක වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් පිණිස පවතින සංස්කාර රැස් කරනවා. එහෙම දෙයක් වුණා. මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ ඇවිල්ලා තරුණයෙක් පැවිදි වුණා. දැන් මහාන වෙච්ච මුල් කාලේ ඉතාමත්ම හොඳින් මහානකම කරගෙන යනවා. පැවිද්දෙක් ගියුණත් පිරිහීම දැක ගන්න තියෙන්නේ පැවිදි වෙච්ච අලුත නෙමෙයි. පැවිදි වෙලා ටික දවසක් ගියාට පස්සේ. ඇයි පැවිද්දෙක් බොහෝ සෙයින්ම පිරිහෙන්නේ ප්‍රසිද්ධිය නිසා. තමන්ට ලෝකයා සලකන නිසා. කීර්ති නාමයේ පැතිරෙන නිසා. මේවට කියනවා ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කියලා කියනවා. ලැබෙන දේවල් නිසා පිරිහෙනවා ලාභ. ලෝකයා සලකනකොට තමන්ට තමන්ව ලොකු වෙලා පේනවා. දැන් මමත් උතුමෙක් තමයි කියලා තමන්ම තමන්ට ලකුණු දෙනවා. සත්කාර. තමන්ගේ හොඳ නම පැතිරෙනවා. සිල් රකින්නවා, වත් පිළිවෙත් කරනවා, හරිම කඩිසරයි, හරිම හොඳයි, මනුස්සකම් තියෙනවා. දැන් මේ හොඳ නම පැතිරෙනවා. හොඳ නම පැතිරෙනකොටත් ලෝකේ බොහෝ දෙනෙකුට මේක දරා ගන්න බෑ. ආඩම්බර වෙනවා, මාන්නක්කාර වෙනවා, හිතුවක්කාර වෙනවා, කීර්තිය පැතිරෙනවා. ප්‍රශංසා, ලෝකයා ගුණ කියනවා. මේ විදිහට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා එනකොට තමයි බොහෝ දෙනෙක් පිරිහෙන්නේ. බොහෝ දෙනෙකුගේ පරිහානිය දැක ගන්න තිබෙන්නේ. ඉතින් මේ විදිහට මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය තවත් පුංචි ස්වාමින් වහන්සේ නමක්. දැන් මේ විදිහට දෙන්න ඊ타මත්ම හොඳින් කීකරුව ගුණධර්ම බෙදා හදාගෙන මහානකම් කරගෙන යනකොට අර වැඩිහිටි ස්වාමින් වහන්සේට සහෝදරයන් දෙන්නගෙන් වැඩිහිටි සහෝදර ස්වාමින් වහන්සේට අරතියක්, කම්මැලිකමක් හටගත්තා. දැන් ඔන්න ටිකක් හයාමාර 7 වෙනකම්ම සැතපෙනවා. ඊට පස්සේ කලබලයෙන් අවදි වෙලා ගුරුවරයාට උපස්ථාන කරන්න කියලා අර පුංචි නම පාන්දර 4 ඉඳලා රත් කරපු වතුර, දැහැටි ආදිය ගිහිල්ලා මහා කස්සප මහරහතන් වහන්සේට පිළිගන්නවා. ස්වාමීනි මේකේ මෝදවා ගන්න. මේ තියෙන දැහැටි දඬු. මේ තියෙන ස්වාමීනි තුවාය. මේකේ මුව පිහිදා ගන්න කියලා පුංචි ස්වාමීන් වහන්සේ සකස් කරපු දේවල් අර කම්මැලි ස්වාමීන් වහන්සේ මහා කස්සපෙන් වහන්සේට ගිහිල්ලා පිළිගන්නනවා. ඉතින් දවසක්
පොඩි ස්වාමීන් වහන්සේට හිතෙනවා මගේ සහෝදර ස්වාමීන් වහන්සේ හරිම කම්මැලි. ඒ වගේම කපටි. ගුරුවරයාගේ හිත ගන්නවා. ඉතින් මේ විදිහේ කපටි කෙනෙකුට කම්මැලි කෙනෙකුට මහානකමේ ಗುಣ දියුණු කරගන්නට ලැබෙන්නේ නැහැනේ. මාර්ගඵල අවබෝධයක් ලබන්න බෑනේ. මගේ වැඩිහිටි සහෝදර ස්වාමීන් වහන්සේ යමක් නිසා හැදෙනවා නම් මං එහෙම දෙයක් කල්පනා කරන්නට ඕනේ කියලා පහවදා පොඩි ස්වාමීන් වහන්සේ දවල් වෙනකම්ම සැතපුණා. දැන් කොහොමත්ම කම්මැලි ස්වාමීන් වහන්සේ දවල් වෙනකම්ම සැතපෙනවනේ. දැන් එදා මහා කස්සපයන් වහන්සේ අවදි වෙලා කල්පනා කරනවා අද දිනම සද්දයක් නැහැ. වතුර රත් කරලා නැහැ, දෙහැටි දඬු නැහැ, තුවාය නැහැ. ඊට පස්සේ ඔන්න පුංචි ස්වාමීන් වහන්සේ දැන් සැතපීලා ඉන්නකොට අහනවා මේ පොඩි නම අද මොකක් හරි අසනීපයක්වත් නෑ ස්වාමීනි මං අද ටිකක් නිදාගත්තා. කොහේ ලොකු නම? දැන් ලොකු නම කලබල වෙලා දුවනවා බලනවා ගිහිල්ලා. ලිපේ වතුර රත් වෙන්නෙත් නෑ. දෙහැටි දඬුත් නෑ. තුවායේ කොතනද දන්නේ. ඇයි මෙහෙම දෙයක් වුනේ? ඇයි මෙහෙම දෙයක් කරේ කියලා ඇහුවා. එතකොට පුංචි ස්වාමීන් වහන්සේ සියල්ල හෙළිදරව් කළා. ස්වාමීනි මං උදෑසනම අවදිලා වත් පිළිවෙත් කරලා මාගේ ගුරු දේවයන් වහන්සේට මෙහිම උපස්ථාන කරද්දී මගේ වැඩිහිටි ස්වාමින් වහන්සේ දවල් වෙනකම්ම සිටපිලා එයා මේ වත් පිළිවෙත් කරනවා කියලා ස්වාමින් වහන්සේට පෙන්වන්න මෙන්න මේ විදිහේ රංගපෑමක් කළා කියලා කිව්වා. එතකොට මහා කස්සපයන් වහන්සේ ඒ කම්මැලි ස්වාමින් වහන්සේට අවවාද කළා. ඔබ පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන් නේද? ඇයි මේ විදිහේ කපටි දේවල් කරන්නේ? මේවෙන් අත් මිදෙන්න ඕනේ නේද? සංසාරේ දුකයි නේද? සතර අපායකින් යුක්තයි නේද? මේකින් අත් මිදෙන්න නේද මේ පැවිද්දට ආවේ? ගිහි ගෙදර අතහැරී අම්මා තාත්තා දාලා ආවේ මේ නිසා නේද කියලා අවවාද කරද්දී බොහෝ දෙනෙක් අවවාදයට නම්‍යශීලී වෙනවා කියලා ඔබ හිතන්නේ නැහැ. වර්තමානයේ තුල ඒක බහුලයි. වැරද්දක් තිබ්බ වේවා නොතිබ්බ වේවා අපිට අන් අයගෙන් අවවාද අනුශාසනා ලැබෙනවා. කෙනෙක්ගේ මාන්නය, හිතුවක්කාරකම, උදහස් වීම සැබෑ తত্ত্বය තේරුම් ගන්න නම් අපි මේ පුද්ගලට අවවාද කරලා බලන්න ඕනේ. අවවාද කරද්දී ඇතැම් අය සර්පයෝ වගේ කිපෙනවා. විසගෝර සර්පයෝ වගේ කිපිලා විස දල වලින් විස මුදා හරිනවා. මේ කම්මැලි ස්වාමින් වහන්සේත් විස මුදා හැරියා. මූණ එල්ල ගත්තා. ඔළුව බිමට නමා ගත්තා. ඊට පස්සේ දත් කූරු කෑවා. මහා කස්සප මහරහතන් වහන්සේ පුංචි ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරපු අතරතුර මොකද කළේ? අර මැටි පාත්‍ර ඒ තියෙන දේවල් ඔක්කොම පොල්ලක් අරන් කුඩු වෙන්න ගැහුවා. කුටියට ගිනි තියලා සිවුරු ඇරලා පැනලා ගියා. දැන් කාගේ ළඟද මහානකම කරේ? මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ. දැන් අපි කියනවා අනේ අපිට රහතන් වහන්සේ නමක් දැක ගන්න ලැබුණේ නැහැ. වන්දනා කර ගන්න ලැබුණේ නැහැ. බණපදයක් අහන්න ලැබුණේ නැහැ. උන්වහන්සේලාට දන් හැන්දක් බෙදා ගන්න බැරි වුණා. නේ? නමුත් බලන්න එතෙන්ටපත් වෙනකොට ඒ තැන ලැබෙනකොට මිනිස්සුන්ගේ සංස්කාර වෙනස් වෙන හැටි. ඒ නිසා මේ හිතට රැවටිලා හිතට මුලා වෙලා හිත කියන පිළිවෙලට මේ අපි කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපිට පිළිපදින්න කියලා උපදේශ මාලාවක් දීලා තියෙනවානේ. මේක හිතන්න මේක හිතන්න එපා. මේක කරන්න මේක කරන්න එපා. මේක කියන්න මේ වගේ වචන කතා කරන්න එපා. මෙන්න මේ පිළිවෙල අනුගමනය කරන්නට බැරි වෙච්ච නිසායි අපිට අතීත බුද්ධ ශාසන පවා හිමි වෙන්න ඇත්තේ. එහෙනම් අපිට මේ බුද්ධ ශාසනය පවා කොච්චර බණ ඇහුණත් අපිත් කොච්චර බණ කිව්වත් මේ බණට අනුව අපේ සිතිවිලි රටාව අපි හසුරවගත්තේ නැත්නම් මේ කතා කරන වචන සංවර කරගත්තේ නැත්නම් අපේ ක්‍රියාව අපි দমনය කරගත්තේ නැත්නම් මේකත් අපිට ගිලිහිලා යන බුද්ධ ශාසනයක් මිසක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබිච්ච බුද්ධ ශාසනය බවට පත් වෙන්නේ නැහැ. මොකද අපිට හදන්න තියෙන්නේ තුනයි. හිතයි, කයයි, වචනයයි. ඒ හිතයි, කයයි, වචනයනුත් අපිට හදන්න තියෙන එකයි. මොකද්ද හිත? හිත හදාගත්තොත් වචනේ අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. ක්‍රියාව අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. එහෙනම් හදන්න තියෙන එකයි. මොකද්ද? හිතමයි. දවසක් ස්වාමින් වහන්සේ නමකට මහානකම පිළිබඳව අරතියක් ඇති වුණා. භාගතුන් වහන්සේ අහනවා භික්ෂුව, ඇයි මේ ස්වාමීනි සිල් රකින්න හිත දෙන්නේ නැහැ? සිල්පද ගොඩාක් තියෙනවා. ඒ උපසම්පදා සීලයේ තුල සිල්පද 220ක් සමග තව සිල්පද 7ක් තියෙනවා අධිකරණය. ඒ කියන්නේ අර්බුදයක් හටගත්තට පස්සේ විසඳන ආකාර. ඒවට කියනවා අධිකරණ සමත කියලා කියනවා. ඒතර 220යි 7යි 227යි. මූලික සිල්පද 227යි. සාමාන්‍ය උපසම්පදා සීලයට කියන්නේ කෝටියක් සංවර සීලය කියලා.
ඉතින් මෙච්චර සිල්පද රකින්න බෑ ස්වාමිනී කියලා තමන්ගේ අවංක බව, තමන්ගේ සත්‍ය හෙළිදරව් කළා. භාග්‍යවතුන් වහන්සේ අහනවා භික්ෂුව එකක් රකින්න පුළුවන්ද? එකක් නම් පුළුවන් ස්වාමීනි. එහෙනම් තමන්ගේ හිත රැක ගන්න. ඒ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට පංච නීවරණ වලින් හිත මුදව ගත්තා, හිත රැක ගත්තා. ඒ දියුණු කරපු හිතෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, මගඵල නිවනින් සැනසුණා. දැක්කද? එහෙනම් අපිට හදන්න ගොඩක් දේවල් නැහැ. හදාගන්න තියෙන එකයි. ඒ එකම එක දේ හදාගත්තොත් අපි මෙලොවින් නිදහස්, පරලොවින් නිදහස්, සසරෙන් නිදහස්. ඒ එකම එක දේ තමයි අපේ මේ හිත. ඉතින් හිත නිසා තමයි කෙනෙක් නිරයට යන්නේ. හිත නිසා තමයි කෙනෙක් තිරිසන් ලෝකෙට වැටෙන්නේ. හිත නිසා තමයි කෙනෙක් ප්‍රේතයෙක් වෙන්නේ. හිත නිසා තමයි කෙනෙක් අසුරයෙක් වෙන්නේ. හිත නිසාමයි කෙනෙක් මිනිස්සෙක් වෙන්නේ. හිත නිසාමයි කෙනෙක් දෙවියෙක් වෙන්නේ. හිත නිසාමයි කෙනෙක් බ්‍රහ්මයෙක් වෙන්නේ. හිත නිසාමයි නීච වෙන්නේ. හිත නිසාමයි ලාමක වෙන්නේ. හිත නිසාමයි දරුණු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, හිත නිසාමයි උත්තම වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, අග්‍ර වෙන්නේ. ලෝකයාට මහා යහපතක් කරන පුද්ගලයෙක් බවට පත්වන්නේ හිත නිසාමයි. ඒ නිසා අපිට දියුණු කරගන්න තියෙන්නේ එකයි. මොකද්ද? හිත. හිත දියුණු කරගත්තා කියලා කියන්නේ වචනය දමණය වෙනවා, සංවර වෙනවා, ක්‍රියාව දමණය වෙනවා, සංවර වෙනවා. ඒකේ නා සදාකාලික ශාන්තිය අද්දුටු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඇතැම් අය විමුක්තිය පිණිස පවතින ඒ විමුක්ති මාර්ගය අහුර ගත්තා. රහතුන්ට පවා උපවාද කරලා අපාගත වෙන අය බවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ අය ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් රැස්කොට, දි รา පත් වීම පිණිස පවතින සංස්කාර රැස්කොට, මරණය පිණිස පවතින සංස්කාර රැස්කොට, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින සංස්කාර රැස්කොට ඉපදීම නැමැති ප්‍රපාතයට වැටෙනවා. දැන් බලන්න එතකොට. දි รา පත් වීම නැමැති ප්‍රපාතයට වැටෙනවා. මරණය නැමැති ප්‍රපාතයට වැටෙනවා. ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් නැමැති ප්‍රපාතයට වැටෙනවා. ඒ අය ඉපදීමෙන්, දි รา පත් වීමෙන්, මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්නේ නැහැ. දුකින් නිදහස් නොවුනායයි තථාගතයන් වහන්සේ පවසමි. බලන්නකෝ මේ තරුණ වික්ෂුන් වහන්සේලා අහපු මේ පුංචි කාරණයකට භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ගලපලා ගත්ත හැටි. සම්බුදු ප්‍රඥාව හරි අසිරිමත්. දැන් වික්ෂුව ඇහුවේ මොකද්ද? ස්වාමීනි මේක පුදුම ප්‍රභාතයක් නේ, පුදුම ලෝකාන්තයක් නේ. ඇඟ මෑත් කරලා බලනවා. ස්වාමීනි මීටත් වඩා ජඹුර තැන් මේ ලෝකේ තියෙනවද කියලා ඇහුවා. අපිත් අහනවනේ. ලෝකේ මීටත් වඩා ලොකු ගැඹුරු තැන් තියෙනවද දන්නේ නැහැ කියලා අපිත් කතා වෙන්නේ තරුණකමට. නේ? පොඩිකමට. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා. මීටත් වඩා ගැඹුරු ප්‍රපාත තියෙනවා. මීටත් වඩා ගැඹුරු ප්‍රපාත තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරපු ජීවිතය. උන්වහන්සේ දේශනා කරනවා. නමුත් මහණෙනි, යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය නියමාකාරයෙන්ම අවබෝධ කරගත්තොත් දුක දුකක් බවත්, දුක හටගන්නේ තණ්හාවෙන් බවත්, දුක්ඛ නිරෝධයේ නිවන බවත්, දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවත් නියමාකාරයෙන්ම යම් පුද්ගලෙක් අවබෝධ කරගත්තොත් ඒ පුද්ගලයෝ මේ අනිත්‍ය සංස්කාරයන්ට ඇලෙන්නේ නැහැ. අනිත්‍ය සංස්කාරයන්ට නොඇලෙනකොට ඒ පුද්ගලයෝ ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරාවට පත්වීමෙන් නිදහස් වෙනවා. මෙතන මේ ජරාවට පත්වීම කියලා කියන්නේ මේ වයසට යාම, මහලු වීම කියන අදහසෙන්. ජරාවට පත්වීමෙන් නිදහස් වෙනවා. මරණයට පත්වීමෙන් නිදහස් වෙනවා. ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වෙනවා. ඒ උදවිය ඉපදීමෙන්, දි รา පත් වීමෙන්, මරණයෙන්, ශෝක වලින්, වැළපීම් වලින්, දුක් වලින්, දෝමනස්යන්ගෙන්, සුසුම් හෙලීම් වලින් නිදහස් වෙලා සියලු දුකින් නිදහස් වුණ අය බවට පත් වෙනවා. ඒක නිසා මහණෙනි, ඔබ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටයි වීරිය කළ යුත්තේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. සදහවතුනි, මේ සත්‍ය සංයුක්තේ පපාත වර්ගයේම තියෙනවා අන්ධකාර කියලා තවත් සූත්‍රයක්. ඒ අන්ධකාර සූත්‍රයත් භාගතුන් වහන්සේ සමග තරුණ වික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙන මේ හරි අපූර්ව දෙබසක් තියෙනවා. ඒ සඳහන මෙහිමයි. භාගතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පවසනවා, මහණෙනි, යම් තැනක මේසා මහා 이르දි සම්පන්න, මහා ආනුභාව සම්පන්න සඳ හිරු දෙදෙනාගේ ආලෝකයේ වැටෙන්නේ නැද්ද
කියන්නේ සඳ එළියත් නැහැ, එරු එළියත් නැති අන්ධකාර ඝන අන්ධකාර තැන් තියෙනවා. ඉබඳු හිස්සු නොවැසී ඇති දැඩි අඳුර ඇති ඝනාන්ධකාරය ඇති ලෝකාන්තරිකයක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ ලෝකාන්තරිකය කියලා කියනවා. ඉරේලිය වැටෙන්නෙත් නැහැ, හඳ එළිය වැටෙන්නෙත් නැහැ. ලෝකාන්තරික නරකය කියලා තියෙනවානේ. සූර්යා චන්ද්‍රයාගේ ආලෝකය හරිම ප්‍රබලයි. මෙතන සඳහන් කරනවා සඳ එළිය වැටෙන්නෙත් නැති, හිරු එළිය වැටෙන්නෙත් නැති ලෝකාන්තරිකය කියලා එකක් තියෙනවා ස්ථානයක්. එතකොට භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි ඒකාන්තයෙන්ම එහෙම අන්ධකාරයක් නම් මහා අඳුරක්මයි. ඇයි? කවදාවත් ඉරේලිය වැටෙන්නෙත් නැත්තම්, හඳෙලිය වැටෙන්නෙත් නැත්තම්. ඒක පුදුමාකාර අන්ධකාරයක්නේ. ස්වාමීනි මේ අන්ධකාරයටත් වඩා තවත් ඝන අන්ධකාරයේ පවතින තැනක් තියෙනවද? භික්ෂුව මේ අන්ධකාරයන්ටත් වඩා මහත් වූ භයානක අන්ධකාර පවතින තැන් තියෙනවා. ස්වාමීනි ඒ තැන තියෙන්නේ කොතනද? ඒක මොන වගේද? භික්ෂුව චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කරා නොයන ජීවිතය ඊටත් වඩා ඝන අන්ධකාරයි. ඉරේ හඳේ එළිය නොවැටෙන තැන් වලට වඩා ඝන අන්ධකාරයෙන් යුක්තයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකරපු ජීවිතේ. එහෙනම් යම් කෙනෙක් දුක නම් වූ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ නැහැ කියලා කියන්නේ ඒක කට්ට කළුවර ලෝකයක්, කට්ට කළුවර ජීවිතයක්. මේ සමස්ත දුකම හටගන්නේ මගේ හිතේ තියෙන ආසාව නිසා, තණ්හාව නිසා කියලා යම් කෙනෙක් අවබෝධ කරගන්නේ නැද්ද? ඒ ජීවිතයට කොයිතරම් පරිබාහිරින් ආලෝකය ලැබුණත් කට්ට කළුවර ජීවිතයක්. මේ දුක් වලින් අත් මිදෙන්න තණ්හාවෙන් නිදහස් වුණොත් තමයි පුළුවන්කම ලැබෙන්නේ කියලා යම් කෙනෙක් අවබෝධ කරගන්නේ නැද්ද? ඒ ජීවිතයත් ඝන අන්ධකාරයෙන් සමන්විතයි. මේ සියලු දුක් වලින් නිදහස් වීමේ මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා යම් කෙනෙක් අවබෝධ කරගන්නේ නැද්ද? ඒ ජීවිතයත් ඝන අන්ධකාරයෙන් සමන්විත ජීවිතයක්. එහෙනම් මෙතන මේ සූර්යාගේ චන්ද්‍රයාගේ ආලෝකය නොවැටෙන නොලැබෙන යම් ඝන අන්ධකාරයෙන් සමන්විත තැනක් තියෙනවද? ඊටත් වඩා ඝන අන්ධකාරයෙන් සමන්විත දෙයක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරපු ජීවිතය. කාගේද එහෙම ජීවිතයක් තියෙන්නේ? කාටද එහෙම ජීවිතයක් තියෙන්නේ? ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නැද්ද? දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැත්තම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැත්තම්, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැත්තම්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැත්තම්, ඒ හැම ජීවිතයක්ම ඝන අන්ධකාරයෙන් සමන්විත ජීවිත කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් ඒ ජීවිතය තමයි ආලෝකය උදා කරගත්ත ප්‍රභාස්වර ජීවිතය කියලා කියන්නේ. ඉතින් අන්ධකාරය පිළිබඳවත් තේරුම් ගන්න ඕනේ, ආලෝකය පිළිබඳවත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපේ ජීවිතය අපි නොහිතන පැත්තක් භාග්‍යවතුන් වහන්සේ විසින් අපිට හෙළිදරව් කොට වදාළේ. උන්වහන්සේ දිනක් භික්ෂුන් වහන්සේලාට හරි අපූර්ව දේශනාවක් මේ විදිහට කියලා දුන්නා. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කළේ. ඒ දවස්වල ආනන්දයන් වහන්සේ එක්තරා දිනක උදෑසන පිණ්ඩපාතයට විශාලා මහනුවරට වැඩම කළා. පිණ්ඩපාත කරගෙන යන අතරතුර ලිච්ඡවි කුමාරවරු මේ දුනු ශිල්පයේ පුහුණු වෙනවා. දොඩම් ගෙඩියක් වගේ යමක් එල්ලලා ඊතලෙන් විදිනවා දොඩම් ගෙඩිය පසාරු කරගෙන යන්න. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කල්පනා කරනවා මේ ලිච්ඡවි කුමාරවරු නම් හරිම දක්ෂයෝ. ඈත තියෙන දොඩම් ගෙඩියට ඉලක්කයට විදිනවනේ පසාරු කරගෙන යන්න. පිණ්ඩපාතේ නිමා වෙලා හැන්දෑ කාලේ භාග්‍යවතුන් වහන්සේට පවසනවා ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු සැබෑම දක්ෂයෝ. ස්වාමීනි ඈත තියෙන දොඩම් ගෙඩියට ඉලක්කයට විදිනන පසාරු වෙලා යන්න. භාග්‍යවතුන් වහන්සේ පවසනවා මහණෙනි එහෙනම් මේ කතාවත් අහන්නකෝ. ඔන්න අස්කෙන්දක් ගන්නවා. අශ්වයෙකුගේ අශ්ලෝමයක්. ඒ අශ්ලෝමය අරගෙන හතට පලනවා.
අස්ලෝමයක් කියලා කියන්නේ ඉතා සියුම් දෙයක් නේ. ඒ අස්ලෝමයක් හතට පලනවා කෙනෙක් කොච්චර සියුම්ද බලන්නකෝ. අස්ලෝමයක් අරගෙන හතට පලනවා. ඒ හතට පලපු අස්ලෝමයක් එල්ලනවා. යම්කිසි ආධාරකයක එල්ලනවා. ඒ එල්ලපු අස්ලෝමයට තවත් හතට පලපු අස්ලෝමයක් අරගෙන විදිනවා පසාරු වෙලා යන්න. මහණෙනි, ලිච්ඡවි කුමාරවරු දොඩංගෙඩිය පසාරු කරගෙන යන්න විදින එකද සියුම් හතර පලපු අස්ලෝමයකින් තවත් හතර පලපු අස්ලෝමයක් පසාරු කරගෙන යන්න විදින එකද සියුම් කියලා ඇහුවා. ස්වාමීනි, දොඩංගෙඩිය පසාරු කරගෙන යන්න විදින එක ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. නමුත් හතට පලපු අස්ලෝමයක් අරගෙන ඒ අස්ලෝමය තවත් හතට පලපු අස්ලෝමයකින් විදින එක තමයි කිව්වා දුෂ්කරම අමාරුම දේ. මහණෙනි, ඒකත් ලේසි. නමුත් යම් කෙනෙක් මේක තමයි දුක්ඛාර සත්‍ය කියලා අවබෝධ කරගන්නවද? මේ නිසයි දුක හටගන්න කියලා දුක්ඛ සමුදය අවබෝධ කරගන්නවද? මෙහිමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා අවබෝධ කරගන්නවද? මෙහිමයි දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා අවබෝධ කරගන්නවද? ඒක ඊටත් වඩා සියුම් කිව්වා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ නිකම් වචනයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඊටාමත් සියුම් එකක්. ඒ සියුම් බව තියෙන්නේ අපේ හිත තුලයි. ඒ සියුම් බව අත්දකින්න තමයි අනුපිළිවෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරන ප්‍රතිපදාවේදී අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. භාගතුන් වහන්සේ වදාළ මේ දේශනා ක්‍රමයේ පිළිබඳව අපි පැහැදීම ඇති කරගන්න ඕනේ අංක එකටම. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනා තමන් නිවැරදි කෙනෙක්, පිරිසිදු කෙනෙක් කියලා තමන්ට ඔප්පු කරන්න ඕනේ. තමන් ක්‍රියාවෙන් පිරිසිදුයි, වචනයෙන් පිරිසිදුයි, කාගෙනවත් වැරදියට හිතන්නේ. එතකොට සිතින්, කයෙන්, වදනින් සංවර වෙනකොට ඒක සීලයක් බවට පත් වෙනවා. මුලින්ම මෙතන තියෙන්නේ කය වචනේ සංවරය. ශ්‍රද්ධාවට පැමිණි කෙනා ක්‍රියාවයි වචනයි සංවර කරගන්නකොට තමන්ටම තමා විසින් ඒත්තු ගන්නනවා දැන් නුඹ සීල සංවරයෙන් සමන්විත කෙනෙක්, විනයානුකූල කෙනෙක්, දමනයක් ලැබපු කෙනෙක් කියලා. එතකොට අර ක්‍රියාවෙන් වචනයෙන් නොවර්ධින පුද්ගලයාගේ හිත දිහා බලන්නට ඔහුට පුළුවන්කම ලැබෙනවා. ක්‍රියාවෙන් වදනින් වර්ධින් නැත්තම් අපිට අපේ මානසික ලෝකයේ පැහැදිලිවම පේනවා. මොකද අපිට අපේ මානසික ලෝකයේ පේන්නේ නැත්තේ ගොඩාක් වචන කතා කරනවා. ගොඩාක් කාර්යබහුල වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් බලන්න, ගොඩාක් කාර්යබහුල වුණාට පස්සේ මානසික ආතතිය ඇති වෙන්නේ මොකද? විෂාදේ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ මොකද? මනසට විවේකී ලැබෙන්නේ නැහැ. ක්‍රියාව දමණය වෙලා, ක්‍රියාව සංවර වෙලා, වචන වල ප්‍රමිතිය තේරුම් ගන්නකොට අපිට අපේ හිත තනි කරලා බලන්නට පුළුවන්කම ලැබෙනවා. හිත තනි කරලා බලන්නට පුළුවන් වෙනකොට අපිට අපේ හිතේ ඇතුළාන්තයටම එබිලා බලන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ හිතේ ඇතුළාන්තයටම එබිනකොට අපේ හිතේ ඇතුලේ තියෙන දේවල් අපිට පේනවා. ලිඳකට එබිලා බලද්දී ලිඳේ ඇතුලේ තියෙන දේවල් පේනවා වගේ. ආන්ගේ වගේ අපේ හිතේ ඇතුලේ තියෙන දේවල් අපිට දැක ගන්න නම් අපි සිල්වත් වෙන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාවෙන් යුක්තව සිල්වත් වෙනකොට ඒ පුද්ගලයාට සමාධියක් වඩන්නට අවශ්‍ය වෙනවා. සමාධිය වඩද්දි හිත තැම්පත් වෙනවා. හිත දමණය වෙනවා. හිත සංවර වෙනවා. ඒ තැම්පත් වූ, දමණය වූ, සංවර වූ හිතෙන් තමයි අපිට ප්‍රඥාව තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේක සියුම් දෙයක් කියලා කිව්වේ ඒකයි. අර දොඩංගෙඩිය පසාරු කරගෙන යන විදිහ එක සාමාන්‍ය දෙයක්. අස්ලෝමයක් හතර පළලා ඒ අස්ලෝමයෙන් තවත් අස්ලෝමයක විදින එකත් කරන්න පුළුවන් කිව්වා. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එක ඊටත් වඩා සියුම් කියලා කිව්වේ මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න තිබෙන නිසා. එහෙනම් නිවන කියලා කියන්නේ වචනයකට, පැතුමකට සීමා වෙන එකක් නෙමෙයි. මලක් පූජා කළ පමණින්, ආහාරයක් පූජා කළ පමණින්, දානයක් දුන්න පමණින් නිවන අවබෝධ වෙනව නම් භාගතුන් වහන්සේ දාන සීල භාවනා කළ තුනක් පෙන්වන්නේ නැහැ. සිල් රැක්ක පමණින් නිවන අවබෝධ වෙනව නම් උන්වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා තුනක් පෙන්වන්නේ නැහැ. එහෙනම් අපි හැම විටම අවබෝධ කරගන්නට ඕනේ දාන, සීල, භාවනා කියන තුනම කරන්න ඕනේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. සීල, සමාධි, ප්‍රඥා කියන තුනම පුරන්න ඕනේ. ත්‍රිශික්ෂා. දන් දීලා මදි, සීල රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ.
සිල් රැකලාමදි සමාධිය වඩන්න ඕනේ ප්‍රඥාව දියුණු කරන්නට ඕනේ. දැන් කොටින්ම දන් දීලා සිල් රැකලා භාවනා කරත් මදි. තේරෙනවද? භාවනා කරන කෙනා භාවනා කුසලෙන් බ්‍රහ්ම ලෝකේ දක්වා යයි. හැබැයි ප්‍රඥාව උපදවාගෙන නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැත්නම් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට පවා නැවතත් නිරේට තිරිසන් අපායට පෙරේත ලෝකෙට දුගතියට වැටෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක සියුම් දහමක්, ගැඹුරු දහමක්. හැබැයි මේක අවබෝධ කරගන්න පුළුවන් ප්‍රතිඵල සහිත දහමක් කියන එකත් අවසාන වශයෙන් ඔබට කියලා දෙනවා. ඉතින් අද දවසේදී මේ විදිහට භාගතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ මිහිඳු මහරහතන් වහන්සේ ලාංකිකයන්ට මෙවන් පොසොන් සමයක තමයි දේශනා කොට වදාළේ. ඉතින් අද අපි සත්‍ය සංයුක්තයට අදාළ සූත්‍ර දේශනා කීපයක් තමයි කාල වේලාවට අනුව කතා කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේදී මේ විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කොට රැස් කළ සෑම සියලු පුණ්‍ය ධර්මයෝ ඔබ සෑම සිළු දිනාටම මෙලව පරලොව දෙලව ජීවිත වාසනාවන්ත කරගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටත් හේතු වේවා වාසනාව වේවා කියලා ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන පින්නතුන් අංක 405 කිරිල්ලවල කඩවත ලිපිනේ පදිංචි ආදරණීය භාර්යාව එස්.ඒ. තිලකා චන්ද්‍රලතා මෑණියන්, පුතුණුවන් වන කේ.ඒ.ඩී. රසික වාසනා, කේ.ඒ.ඩී. නිශාන්ත වාසනා, කේ.ඒ.ඩී. යසන්ත වාසනා සහ ලේලීවරුන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැමදෙනා දායකත්වයේ දරලා බලාපොරොත්තු වෙන්නේ මීට වසරකට පමණ ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන කේ.ඒ.ඩී. නිහාල් ආදරණීය ස්වාමි පුරුෂයාට දරුවන්ගේ පියාණන්ට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරීමට වගේම පවුලේ නමින් මියගිය සියලුම වරිග පරම්පරාගත ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට තවද අපොත් වී වදාළ අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපොත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට වගේම අධ්‍යාපනය ලබන දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු ඊ타මාත්ම නිර්වුල් මානසිකත්වයකින් කරගෙන යාමටත් මෙම ධර්ම දානමේ කුසලයේ හේතු වාසනා වෙත්වා. දැනට කොවිඩ් රෝගය නිසා දුකට විපතටපත් ලෝකවාසී සෑම සිළු දෙනාටම ඉක්මන් නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා කියලා සදහවතුන් දායකත්වයේගෙන කටයුතු කරන ලබනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමැති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන් වහන්සේලා සෑම සිළු දෙනාටත් මේ පින් අත්පත් වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමව්පිය, ගුරුවර, වැඩිහිටි, ඥාතිහිත මිත්‍රාදීන් සෑම සිළු දෙනාටමත් වසන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන ලබන ගයාන් දුෂ්යන්ත මහත්මයා ප්‍රදාන පවුලේ සෑම සිළු දෙනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සියලු දනන් හටත් සියලු යහපත සෙත් ශාන්තිය සැනසෙල්ල වේවා. ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා. වාසනාව වේවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ එම සුමధుර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නොම්බර 405 කිරිල්ලවල කඩවත ලිපිනේ පදිංචි ආදරණීය භාර්යාව වන එස්.ඒ. තිලකා චන්ද්‍රලතා මෑණියන් හා පුතුණුවන් වන කේ.ඒ.ඩී. රසික වාසනා, කේ.ඒ.ඩී. නිශාන්ත වාසනා,
KAD ජසන්ත වාසනා හා ලේලිවරුන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය KAD නිහාල් ආදරණීය පියාණන් හට පුණ්‍යානුමෝදනා සිදු කිරීම හා පවුලේ සමගයේ නමින් මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.